නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත. මාතිකා වැඩසටහන ඔස්සේ අපි ත්‍රිපිටකයේහි අභිධර්ම පිටකයට අයත් ධම්මසංගණි ප්‍රකරණයෙහි දැක්වෙන මාතෘකා පිළිබඳව යම් විවරණයක් සිදු කරමින් පැවතුනේ. මේ මාතෘකා ධර්මයන් තමයි අභිධර්ම පිටකයේ පුරාවටම නොඑක ආකාරයට විග්‍රහ වන්නේ, නොඑක පරයයන් ඔස්සේ. එනිසා මේ මාතිකා පිළිබඳව අපි ලබාගෙන තිබෙන දැනුම ඊටාම වැදගත් වෙනවා ධර්මයේ පිළිබඳව තේරුම් ගැනීමේදී. බහුශ්‍රෘතතාවය අපිට අත්‍යවශ්‍ය දෙයක්. අසූපිරු තැන් ඇති බව කියලා අපි හඳුනාගන්නේ දේ. ධර්මයේ පිළිබඳව අසූපිරු තැන් ඇති පුද්ගලයෙකුට සිත සකස් කර ගන්නට ගියාම, හිත හදා ගන්නට ගියාම එයින් පහසුවක් සලසා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට හේතුව තමන්ගේ සිත පැවැත්විය යුතු විෂයක් ක්ෂේත්‍රයේ පිළිබඳව ඔහුට තිබෙනා වූ දැනුම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිබඳව අපි විවරණයට ලක් කර ගන්නකොට ඒ බුදුරජාණන් වහන්සේ භාවිත කළ ඒ ධර්ම පරයයන් පිළිබඳව අපිට තිබෙන බහුශ්‍රෘතතාවය ඊටාම වැදගත්. අන්න ඒ නිසායි මේ මාතිකා වැඩසටහන අපට අතිශය වැදගත් වෙන්නේ. නැතිනම් මේ මාතෘකා පිළිබඳව තිබෙන අපිට දැනුම ඊටාම වැදගත් වන්නේ. මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමේදී පසුගිය සතිය තුළ අපි හඳුනා ගන්නට යෙදුණා සංකිලිට්ඨ සංකිලේශිකා ධම්මා, අසංකිලිට්ඨ සංකිලේශිකා ධම්මා, අසංකිලිට්ඨ අසංකිලේශිකා ධම්මා කියන මේ මාතිකා ත්‍රිත්වය පිළිබඳව. නැතිනම් තික මාතිකාවක් විදිහට මේ සංකිලිට්ඨ ත්‍රිකය පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. එහිදී විශේෂයෙන් පැහැදිලි කරගත්තේ සංක්ලේශයන්ට පත්වන, ඒ කියන්නේ සංකිලිට්ඨ කියලා කිව්වා කිලුටු සහිත වූ, සංකිලේශිකා කෙලසීමට හිත වූ ධර්ම කියලා. ඊට පස්සේ අසංකිලිට්ඨ සංකිලේශිකා ධම්මා කියන එකෙන් වර්තමානයේ තුල කිලුටු රහිත, නමුත් කෙලෙසුන්ගෙන් කෙලෙසෙන්නට පුළුවන්කම තිබෙන, කෙලසීමට හිත වූ ධර්ම පිළිබඳව අපි හඳුනාගත්තා. ඒ තමයි අසංකිලිට්ඨ සංකිලේශිකා ධම්මා කියන කොටස. ඒ වගේම අසංකිලිට්ඨ අසංකිලේශිකා ධම්මා කියන අපරියාපන්න භූමියට අයත් වූ ඒ ධර්මයන් පිළිබඳවත්, ඒ නිර්වාණය පිළිබඳවත් අපි හඳුනා ගන්නට යෙදුණා. එතකොට ඒ තුළ ඒ සංකිලේශී බවක් ඇත්තෙත් නැහැ. ඒ වගේම මේ තුළ කිලුටු ඇත්තෙත් නැහැ. කෙලසීමට හිතවන්නක් බවට පත්වන්නේත් නැහැ. කෙලසීමට හිත දෙයක් නෙවෙයි. මේ සංකිලේශික ත්‍රිකේට, සංකිලිට්ඨ ත්‍රිකේට අනතුරුව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ විතක්ක ਵਿਚාර සම්බන්ධයෙන් තිබෙන ත්‍රිකය. නැතිනම් විතක්ක ත්‍රිකය පිළිබඳව අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම විග්‍රහ කෙරෙන්නේ මේ සිත පිළිබඳව සිද්ධ වෙන වර්ගීකරණයන් විදිහට සවිතක්ක සවිචාරා ධම්මා, අවිතක්ක විචාර මත්තා ධම්මා, ඒ වගේම අවිතක්ක අවිචාරා ධම්මා කියන මේ ත්‍රිකය පිළිබඳව. සවිතක්ක ත්‍රිකය. එතකොට මේ විතර්කණය පිළිබඳව කෙරෙන විග්‍රහය. විතර්කය කියලා කියන්නේ අපි යම් කිසි විදිහකින් සිතන අයුරක් තිබෙනවා නම් ඒ සිතන අයුර, සිතන විදිහ, නැතිනම් සිතීම නැමැති ක්‍රියාවලිය සිත කරන ශක්ති විශේෂයක් විදිහට, නැතිනම් මේ ක්‍රියාකාරීත්වයක් විදිහට අපට මේ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ විතර්කය කියන ගතිය වගේම අරමුණ තුළ අපි හැසිරෙන ගතියකුත් තිබෙනවා. එය අපි හඳුනා ගනු ලබනවා විචාරය කියලා. විතර්කය සහ විචාරය. එතකොට අරමුණ ග්‍රහණය කර ගැනීම සිද්ධ කරන්නේ විතර්කණය තුලින්.
ඒ වගේම ග්‍රහණය කරගත්ත අරමුණ පුරාවට සිසාරා හැසිරෙන කම ඇති කරන්නේ ਵਿਚාරය තුලින්. එතකොට මේ විතක්ක ਵਿਚාර කියලා කියන්නේ චෛතසික ධර්මතා දෙකක්. ඒ වගේම චෛතසික ධර්මතා දෙකක් වුණාට මේ දෙක ඊටමත් සුවිශේෂ ක්‍රියාකාරීත්වයක් සිද්ධ කරනු ලබන ඊටමත් වැදගත් ධර්ම දෙකක්. විතර්කණය හරියට අපි යම්කිසි දෙයක් දැඩි වශයෙන් කරන ආමර්ෂණයක් වගේ. ඒ කියන්නේ අපි යම්කිසි වස්තුවක් අතින් අල්ල ගන්නවා. අතින් අල්ලා ගැනීම හා සමානයි විතර්කයේ තිබෙන ස්වභාවය. ඒ තමයි අරමුණක් පිළිබඳව අපි සිතමින් අරමුණ පිළිබඳව අපි ග්‍රහණය කර ගැනීම, අපි නතු කර ගැනීම සිද්ධ කරනවා. විචාරයේ ස්වභාවය තමයි අර අල්ලාගත් දේ අපි අතින් ආමර්ෂණය කරනකොට අනිත් අතින් පිරිමදිනකොට අපි පරාමර්ශනයක් කරනවා නම් අන්න ඒ වගේ තමයි විචාරයේ තියෙන ස්වභාවය. ඒ තමයි අරමුණෙහි හැසිරෙන ස්වභාවය. එතකොට මේ විතර්කය සහ ਵਿਚාරය කියන එක ඊටාම බලවත් ධර්ම දෙකක්. නැතිනම් අපි ධ්‍යාන අංගයන් වලදී කතා කරනවා විතක්ක ਵਿਚාර සහිත සිත් පිළිබඳව. එතකොට විතක්ක ਵਿਚාර සහිත සිත් පිළිබඳව ධ්‍යානයන් වලදී කතා කරනකොට මේ පළමු ධ්‍යානයේහි ස්වභාවය තමයි විතක්ක ਵਿਚාර සහිත. සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං කියලා අපි කියනකොට සවිතක්කං කියන විතර්කයේ සහිතයි, සවිචාරං කියන විචාරයේ සහිතයි කියන එක. මේ දෙක බොහොම ඕලාරිකයි, රළුයි, සුවිශේෂ ක්‍රියාකාරීත්වයක් තිබෙන ධර්ම දෙකක් තමයි විතක්කය සහ විචාරය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විතක්ක විචාර දෙකෙන් යුක්තව අපි යම් චිත්තෝත්පාදයන් සිද්ධ කරනවා නම් ඒ සිත් සියල්ලම සවිතක්ක සවිචාර සිත් හැටියටයි විග්‍රහ වන්නේ. විතක්ක විචාර දෙක සහිතව යම් තාක් සිත් උපදවනවා නම් ඒ සියල්ලක්ම සවිතක්ක සවිචාර සිත් හැටියට හඳුන්වා ගන්නු ලබනවා. සවිතක්කයි කියලා කියන්නේ විතර්කයේ සහිතයි කියන එක. සවිචාර කියලා කියන්නේ විචාරයේ සහිතයි කියන එක. එතකොට සවිතක්ක කියන්නේ විචාර සහිත කියන එක, සවිචාර කියලා කියන්නේ විචාරයේ සහිත. එතකොට ඒ සිතෙහි ගති දෙකක් තියෙනවා. මොනවද? විතර්කණය කරනකම තියෙනවා. ඒ වගේම විචාරයට ලක් කරනකම තියෙනවා. කාමාවචර කුසල් සිතක උනත් මේ විතක්ක විචාර කියන ගති දෙක යෙදෙනවා. එනිසා මේ කාමාවචර කුසල් සිත් විභජනය කරනකොට පංචාංගිකං ධානං හෝති කියලා පංචාංගික ධාන සිත නැතිනම් ධාන ලක්ෂණ ටික පෙන්වනවා. ධාන ලක්ෂණ ටික පෙන්වනවා. මොනවද? විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියලා මේ සෝමනස්ස සාගතව අපි සිද්ධ කරන කුසල් සිතක මේ ධාන ලක්ෂණ ටික දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් සංඝයා උදෙසා කෙනෙක් දානයක් පූජා කරනකොට ඒ සංඝයා නැමැති ආරම්මණය තුළ ආරම්මණය උපුටා ගන්න බව, ආරම්මණය තුළ හැසිරෙන බව තමයි විතක්ක ਵਿਚාර දෙකේ ක්‍රියාකාරීත්වය. එතකොට එහි බලවත් බව මත තමයි අපි පූජා කරන්නේ සංඝයා උදෙසාමයි කියන එකෙන් ඒ සිත ශක්තිමත් කරන්නේ. සංඝයා කියන අරමුණ තුළ අපේ හිතේ විතර්කණය දුර්වල වෙනකොට, ਵਿਚාරයේ දුර්වල වෙනකොට එතකොට ඒ කුසල් සිතේ තිබෙන ශක්තිමත් භාවය අඩු කරන්නට ඒක සමර්ථ වෙනවා. එනිසා යම්කිසි සිතක් ඒ ගන්නා වූ අරමුණෙහි ඊටමත් ශක්තිමත්ව පවත්වනවද නැද්ද කියන එක තීරණය කරනු ලබන ශක්ති විශේෂයක් තමයි. නැතිනම් ඒක ශක්ති විශේෂයක් කිව්වහම ඒක වචනේ මම හිතනවා ඕලාරික වැඩි කියලා මෙහි තියෙන සියුම් අර්ථය අපිට ග්‍රහණය කරගන්නට. නමුත් කෙසේ වෙතත් මේ ධර්ම දෙක පිළිබඳව විග්‍රහ කරන ආකාරය තමයි විතක්ක සවිතක්ක සහ සවිචාර කියන විතක්ක විචාර දෙක කියන මේ ධර්ම දෙක. එතකොට මෙන්න මේ විතක්ක විචාර කියන මේ ධර්ම දෙක එකතු කරගෙන තමයි අපිට කියන්නේ සවිතක්ක සවිචාර ධර්ම කියලා. සවිතක්ක සවිචාර ධර්ම. එතකොට කතමේ ධම්මා සවිතක්ක සවිචාරා. දැන් සවිතක්ක සවිචාර ධර්ම මොනවද කියන එක පිළිබඳව විග්‍රහ කොට දක්වනවා. එතකොට නික්ෂේප කාණ්ඩය තුළදී මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. සවිතක්ක සවිචාර භූමියන්, සවිතක්ක සවිචාර භූමියේහි මොනවාද? කාමාවචරේ රූපාවචරේ අපරියාපන්නේ විතක්ක ਵਿਚාරේ ඨපෙත්වා. එතකොට දැන් සවිතක්ක සවිචාර භූමියේහි
මොනවාද මේ සවිතක්ක සවිචාර භූමිය කියලා කියන්නේ? විතර්කය සහිත විචාර සහිත වූ භූමිය කියන එක. ඒ කියන්නේ අරමුණක් පිළිබඳව විතක්ක විචාර කියන ගති දෙක පවත්වන භූමියක්. එතකොට ඒක මොනවාද මේ විතක්ක විචාර පවත්වන භූමිය තියෙන්නේ? කාමාවචර භූමියේ යෙදෙනවා, රූපාවචර භූමියේ යෙදෙනවා, අපරියාපන්න භූමියේ යෙදෙනවා. ඒකයි කාමාවචරේ රූපාවචරේ අපරියාපන්නේ. මොකක්ද අඩු? අරූපාවචර කියන එක අඩුයි. ඇයි අරූපාවචර භූමිය අඩු වෙන්නේ? අරූපාවචර භූමිය දැන් ධානවලදී පංචම ධානය නැතිනම් චතුත්ථ ධානය උපදෝගත්ත කෙනෙකු විසින් ලබා ගනු ලබන ධානයක්. එතකොට අපි දන්නවා ප්‍රථම ධානයෙන් පස්සේ නැතිනම් තව පරයයන් ගත්තොත් ဒုတိ ය ධානයෙන් පස්සේ විතක්ක ਵਿਚාරයන් අපට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. තෘතීය චතුත්ථ ආදී ධානයන්ගෙදී විතක්ක ਵਿਚාර සංප්‍රයෝගයක් නැහැ. පංචම ධානයේදී විතක්ක ਵਿਚාර සංප්‍රයෝගයක් නැහැ. ඒ නිසා අරූපාවචර භූමිය ගැන කතා කිරීමේදී කිසිම අයුරකින් විතක්ක ਵਿਚාර කියන මේ චෛතසික ධර්මතා දෙක විදිහට මේක දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒකෙන් අපිට විශේෂයෙන් ගන්නට පුළුවන් එයින් කියන්නේ අරමුණක් ග්‍රහණය කරනවා කියන එකේදී අරමුණක් ග්‍රහණය කරගන්නවා කියන ගතියම විතර්කණේ නෙමෙයි. අරමුණ සමග යෙදීම කියන එක විතර්කණේහි යෙදෙන දෙයක්. හැබැයි අරමුණ ග්‍රහණය කරගන්න බව විතර්කණේදී නෙමෙයි. දැන් සෑම සිතක්ම උපදින්නේ අරමුණක් ඇසුරු කරගෙන. එතකොට අරූපාවචර ධානයක් උපදවන්නේ අරමුණක් සහිතව. එතකොට දැන් මෙතනදී විතර්කණය කියන දේ නෑ, ਵਿਚාරේ නෑ කියලා කියන්නේ හැම වෙලාවකදීම අරමුණක් ග්‍රහණය කරගන්නේ නෑ කියන එක නෙමෙයි. එතකොට ඒක විශේෂයෙන් සඳහන් කරන්නට යෙදුනේ අර මුලින් අපි විතර්කයේ තේරුම් ගැනීමේ පහසුවට අපි පැහැදිලි කරපු දේ තවදුරටත් ඔබට සියුම්ව තේරුම් ගන්නට අවශ්‍ය නිසා එහි තිබෙන වෙනස්කම කියන එක මේ අරමුණ ග්‍රහණය කරනවා කියන එකේදී අරමුණට යොමු වන කම කියන එක. නැතිනම් අරමුණක් අපි ගන්නවා කියන එක නෙමෙයි, ආරම්මන ග්‍රහණය නෙමෙයි විතර්කණය කියලා කියන්නේ. ඒ නිසා අපිට තේරුම් ගන්නට අවශ්‍යයි විතර්කය කියලා කියන එකේ ස්වභාවය මොකක්ද කියලා. විතර්කය කියන එකේ ස්වභාවය හැම වෙලාවකදීම ඒ අරමුණත් එක්ක එකට පවත්වන ස්වභාවය, හිත පවත්වන ස්වභාවය. එතකොට ඒ හිත පවත්වන ස්වභාවය කියන දේ ටිකක් ඕලාරික මට්ටමකින් අපි නැවත නැවත අවශ්‍යමින් සිද්ධ කරන දෙයක් වගේ එක හරියට තව විදිහකින් කිව්වොත්. ඒ නිසා ඒක ඊටාම සියුම් අර්ථයක්, සියුම් ධර්මයක් විදිහට අපි විතර්කණේ තේරුම් ගන්නට අවශ්‍යයි. ඒක අපිට ඒ කියන්නේ ප්‍රායෝගිකව පැහැදිලි කරලීම ඒක ඊටාම අපහසු දෙයක්. ඒ පිළිබඳව පැහැදිලි කරන්නට යනකොට ඒක තවදුරටත් සියුම් ලෙස වැටහෙන කාරණාවක් තමයි විතර්කය කියලා කියන්නේ. එතකොට ඒ අපරියාපන්න භූමිය මෙතනදී විශේෂයෙන්ම දක්වන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපරියාපන්න භූමියේහි විතර්කය යෙදෙන්නේ නැතිකම නිසා. අපිට ඒක තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් සවිතක්ක සවිචාර භූමිය මොනවාද? කාමාවචර, රූපාවචර, අපරියාපන්න කියන මේ භූමීන්හි විතක්ක ਵਿਚාරයට අපෙත්වා විතක්ක ਵਿਚාරය අතහැරලා තන් සම්පයුත්තෝ ඒ භූමිය හා සංප්‍රයුක්ත වන යම් වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංස්කාර ස්කන්ධයක්, විඥාන ස්කන්ධයක් තිබෙනවා නම් අන්න ඒ ධර්ම පිළිබඳව හඳුන්වනු ලබනවා කුමක්ද? සවිතක්ක සවිචාරා. මේ ධම්මා සවිතක්ක සවිචාරා කියලා මේ ධර්මය තමයි සවිතක්ක සවිචාර ධර්මය. එතකොට මේ භූමීන්හි යෙදෙන චිත්තෝත්පාදයන් පිළිබඳව. එතකොට අපි මේක තවදුරටත් විග්‍රහ කරගන්නකොට අට කතා කාණ්ඩයේ ඔස්සේ විමසා බලනකොට අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒක කොහොමද දීර්ඝ වශයෙන් විස්තර කරන්න කියලා. කාමාවචරං කුසලං, කාමාවචර කුසල ධර්මයෝ තිබෙනවා නම් එතකොට කතමේ ධම්මා සවිතක්ක සවිචාරා. මොනවාද සවිතක්ක සවිචාර ධර්ම? කාමාවචරං කුසලං, කාමාවචර කුසලයේ. එතකොට යම් කාමාවචර කුසල් සිත් ටිකක් ගැන අපි කතා කළා නම් සෝමනස්ස සහගත, ඥාන සංප්‍රයුක්ත, අසංඛාරික, සසංඛාරික ආදී චිත්තයන් පිළිබඳව අන්න ඒ සිත්වල මේ සවිතක්ක සවිචාර බව දකින්නට පුළුවන්කම තිබෙනවා. අකුසලං, කාමාවචර අකුසලයේ තියෙනවා නම් අකුසල සිත් ටිකේ සවිතක්ක සවිචාරව තමයි
අකුසල් සිද්ධ වන්නේ. ඒ වගේම කාමාවචර කුසලස්ස විපාකතෝ ඒකාදස. කාමාවචර කුසලයේහි විපාක වශයෙන් ලැබෙන විපාක සිත්වල සහිත විපාකාදී ඒ විපාක සිත්වල ලැබෙන ඒකාදස විපාකයෝ. එතකොට ඒ 11 විපාක චිත්තෝත්පාදයන් මේට ඇතුළත් වෙනවා. අකුසලස්ස විපාකතෝ දේ. අකුසල විපාක වශයෙන් ඇතිවන ඒ විපාක සිත් දෙකක් ඇතුළත් වෙනවා. ඒ වගේම කිරියතෝ ඒකාදස. ක්‍රියාසිත විදිහට ක්‍රියාසිත 11ක් ඇතුළත් වෙනවා. රූපාවචරම් පඨම ධානං. රූපාවචර ප්‍රථම ධාන සිතත් කුසලතෝච විපාකතෝච කිරියතෝච කුසල විපාක ක්‍රියා වශයෙන් ඇතුළත් වෙනවා. ඒ වගේම ලෝකෝත්තරම් පඨම ධානං. ලෝකෝත්තර ප්‍රථම ධානයේ කුසලතෝච විපාකතෝච කුසල සහ විපාක වශයෙන් ඇතුළත් වෙනවා. එතකොට එත්තුප්පන්නේ විතක්ක ਵਿਚාරයේ ඨපෙත්වා. මෙතෙන්හි ඉපදුණු විතක්ක ਵਿਚාරයන් අතහැරලා මේ ධම්මා සවිතක්ක සවිචාරා. මේ ධර්මයන්ට කියනවා සවිතක්ක සවිචාර ධර්ම කියලා. එතකොට කාමාවචරං කුසලං. කාමාවචර කුසල ධර්ම, කාමාවචර අකුසල ධර්ම. එතකොට කාමාවචර කුසලස්ස විපාකතෝ කියලා කියනකොට කාමාවචර කුසලයේ විපාක වශයෙන් ඇතිවෙන විපාක චිත්තෝත්පාදය. කාමාවචර කුසලයට විපාක වශයෙන් ඇතිවෙන ඒකාදස චිත්තෝත්පාදය. එතකොට මේ කාමාවචර කුසල විපාක සිත් ටික තමයි මෙතනදී ඇතුළත් කරගන්නේ. එතකොට අපි සහේතුක විපාක, අහේතුක විපාක ආදී විපාක සිත් පිළිබඳව කතා කරනවා. එතකොට මේ විපාක සිත්වලදී අපි අහේතුක විපාක පිළිබඳව කතා කරනකොට චක්කු විඥාන, සෝත විඥාන ආදී මේ විඥාන චිත්තෝත්පාද පිළිබඳව කතා කරනවා. එතකොට මේ විඥාන චිත්තෝත්පාද කතා කරනකොට අපි දන්නවා චක්කු විඥාන සිතෙහි තිබෙන ස්වභාවය මොකක්ද කියලා. එතකොට චක්කු විඥාන සිතෙහි තිබෙන ස්වභාවය තමයි විතක්කය සහ ਵਿਚාරය ඇතුළත් නොවන බව. විතක්ක ਵਿਚාර කියන ගති දෙක ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට ඇයි චක්කු විඥාන සිතෙහි විතර්කය ਵਿਚාරය ඇතුළත් නොවෙන්නේ? ඒකට පුළුවන්කම තිබෙන්නේ අර පැමිණියා වූ අරමුණ විජානනය කිරීම මිසක අරමුණ පිළිබඳව විතර්කණය කිරීම නෙමෙයි. අරමුණ පිළිබඳව විතර්කණය කිරීම නෙමෙයි. එතකොට දැන් ඔන්න අපිට විතර්කයේ පිළිබඳව පැහැදිලි කරගන්නට තව පුළුවන්කම ලැබුණා. මොකද්ද දැන් අර අරමුණ ගැනීම නෙමෙයි, අර ලැබුණු අරමුණ පිළිබඳව විතර්කණය කරනවා, හිතනවා කියන කම. අපිට එහි ඒ කියන්නේ හිතනවා කියන වචනේ මම හිතනවා එතනට රළු වැඩි කියලා එකත්. ඒ ගත්තා වූ අරමුණ මගේ ශබ්දකෝෂය ඒකට ප්‍රමාණවත් නැහැ. එහි අර්ථය හඟවන්නට තරම් දැන් චක්කු විඥාන සිතෙන් ඒ ඇසට රූපේ පැමුණුනාට පස්සේ ඒ රූපය රූපාරම්මණය අරගන්නවා. රූපාරම්මණය අරගත්තට දැන් ඒ අරමුණ පිළිබඳව විතර්කණය කරන කෘත්‍යයක් ඒ සිතෙන් සිද්ධ කරන්නේ නැහැ. චක්කු විඥාන සිතෙන් රූපේ පිළිබඳව විතර්කණය කරන කෘත්‍යයක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට ඒ අරමුණ තුළ නැවත නැවත හැසිරෙන බවක්වත් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ සිතේ විතක්ක ਵਿਚාර දෙකේ දෙන්නේ නැහැ. චක්කු විඥාන සිතෙහි විතක්ක ਵਿਚාර කියන මේ ගති දෙක යෙදෙන්නේ නැහැ. එතකොට මේ ගති දෙක යෙදෙන්නේ නැති නිසා මේ සිත අයිති වෙන්නේ සවිතක්ක සවිචාර කියන ගණයට නෙමෙයි. සවිතක්ක සවිචාර කියන තැනට නෙමෙයි මේ සිත අයිති වෙන්නේ. ඇයි මේ හිතේ විතක්ක ਵਿਚාර කියන ගති දෙක යෙදෙන්නේ නැහැ. එතකොට ඒකෙන් අපිට යමක් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි අපිට ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, කයට ස්පර්ශයක් දැනෙනකොට, එතකොට මේ වගේ තැන්වලදී අපිට ඇතිවෙන විජානන කෘත්‍ය සිද්ධ කරන සිදුවීමේදී පැමිණි ධර්මයම දැනගන්නවා මිසක, පැමිණි ධර්මයේම තේරුම් ගන්නවා, විජානනය කරනවා මිසක කොයි වෙලාවකවත් ඒ පිළිබඳව විතර්කණය, ਵਿਚාරය කිරීම දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ පිළිබඳව විතර්කණය කිරීම හෝ ਵਿਚාරණය කිරීම දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අපි අර රූපේ දැනගන්නවා කියලා කියන්නේ අපි රූපය පිළිබඳව දැනගත්ත චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වුණාටත් පසුව අපි ඇති කරගනු ලබන මනෝවිඥාන චිත්තෝත්පාදයක සවිතක්ක සවිචාර සිතකින්, සවිතක්ක සවිචාර වූ සිතකින් තමයි අපි මේ පිළිබඳව දැනගන්නේ.
ඒ නිසා මේ සිතේදී ඇති වෙන්නේ නැහැ, යෙදෙන්නේ නැහැ කොයි අවස්ථාවකදීවත් චක්කු විඥානාදී සිත්වලදී විතක්ක ਵਿਚාර කියන ගති දෙක. අන්න ඒ නිසා තමයි දැන් අකුසල විපාක හැටියට කතා කරනකොට හේතුක අකුසල විපාකවලදී මේ සිත් ටික අතහරින්නේ. මේ සිත් ටික අතහරින්නේ. එතකොට මේ කාරණාව ඇතුලෙන් අපිට ලොකු අර්ථයක් මතු කර ගන්නට පුළුවන්කම තියෙනවා. අපිට ලෝකේ බාහිර අරමුණු ඉන්ද්‍රියන් ඉදිරියටපත් වෙනකොට බාහිර අරමුණු ඇස කන නාසය දිව කය ඉදිරියට එනකොට මේකත් එක්ක ස්පර්ශ වෙනකොට ඒ අරමුණ ඇත්තටම විඳින සිතේදී ඒ ස්පර්ශ වූ අරමුණ පිළිබඳව අපි හිතන විතර්කණය දැනගන්න සිතේදී විතර්කණය සහ ਵਿਚාරය කියන මේ ගති දෙක දකින්නට පුළුවන් කමක් නැහැ. පැමිණි රූපේම දැනගන්නවා. ඊට පස්සේ අන්න ඒ ගත්ත රූපාරම්මණය අරමුණු කරමින් තමයි ඊළඟ සිත උපදින්නේ. ඒ සිතින් ගත්ත දේ අරමුණු කරගෙන තමයි ඊට පස්සේ මනෝවිඤ්ඤාණ ධාතු සිත් උපදින්නේ. ඊට පස්සේ ඒ ගත්ත දේ අරමුණු කරගෙන තමයි අපි නැවත උපදවන කර්ම කෙලෙස් මට්ටමේ සිත් උපදවන්නේ. එතකොට මේ ක්‍රියාවලිය තුළ අපිට පේන ක්‍රමක්‍රමයෙන් සංවර්ධිතව යන අවස්ථාවක්. දැක්කේ දෙයක්, දැනගත්තේ තව දෙයක්. දැක්කේ වෙනම දෙයක්, පවත්නා ධර්මයක්. දැනගත්තේ වෙනත් වූ දෙයක්. එතකොට අර දැනගත්ත දෙයින් මේ දේ විනිශ්චය කරනවා. දැකපු දේ පිළිබඳව විනිශ්චය කරනවා. එතකොට ඒ දැකපු දේ පිළිබඳව විනිශ්චය කරනකොට අපිට රූපය සත්වයක්, පුද්ගලයෙක්, දෙයක්, කෙනෙක් ලෙස හම්බෙලා තියෙනවා. එතකොට අපිට යම් වෙලාවක දකින්නට පුළුවන් නම් මේ ධර්මයන්ගේ Nirodhe පිළිබඳව අපි ඒකට කියනවා දිත්තේ දිත්තමත්තන් කියලා. දැකීම මාත්‍රයක් කියලා. දැකීම මාත්‍රයක් කියන්නේ ඒක ඥානයක්. ඒක දිත්තේ දිත්තමත්තන් කියන එක ලෝකේ යථාභූත ධර්මයක් වගේ මේක ඥානයක්. ඒ ඥානේ නැතුව යථාභූත ධර්මේ කතා කරන්නට බෑ. එතකොට ඒ කියන්නේ දැකීම මාත්‍රයෙන් පස්සේ නිරුද්ධමයි. ඒක ලෝකේ සිද්ධ වෙන දේ. හැබැයි දැකීම මාත්‍රයෙන් පස්සේ ඉවර වෙනවා කියන මේ යථාභූත ධර්මය අපිට විද්‍යමානව දැකිය හැක්කක් නෙමෙයි. ඒක අපිට කොයි වෙලාවකවත් පෘථජ්ජන මනසකින් ගෝචර කරගන්න පුළුවන් වූවක් නෙමෙයි. ඒක ගෝචර කරගත හැක්කේ කොමකටද? දිත්තේ දිත්තමත්තන් කියලා දකින නුවණකට. ඒක නුවණක්, ඒක අවබෝධයක්. ඒක දැකීම මාත්‍රයෙන් පසුව අවසానයි කියලා දකින ඥානයක් ඒක. එතකොට දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියන දේ දකිනවා නම් ඊට පස්සේ එයා දැනගන්නවා දැනගන්න දේ දැනගැනීම මාත්‍රයක් පමණයි කියලා. මේ දෙක එකතු කරලා පුද්ගල භාව වශයෙන් පවත්වන මෝඩකම එයා පවත්වන්නේ නැහැ. එතකොට අන්න ඒ කාරණාව සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපිට පැහැදිලි කරගන්නට තවත් එක කාරණාවක් තමයි මේ කතා කළේ. ඒ තමයි මේ චක්කු විඥානාදී මේ විපාක චිත්තයෝ විතක්ක ਵਿਚාර යෙදෙන සිත් නෙමෙයි. විතක්ක ਵਿਚාර යෙදෙන සිත් නෙමෙයි. දැන් සමහරු හිතනවා රූපේ කියලා දැනගන්නෙම අපි කෙනෙක් දෙයක් පුද්ගලයෙක් කියලා. ඇතැම් වෙලාවට කෙනෙක් හිතනවා මේ රූපේ කියලා අපි දැනගන්නෙම කෙනෙක් පුද්ගලයෙක් දෙයක් කියලා. ඒ නිසා මේ රූපේ කෙනෙක් දෙයක් පුද්ගලයෙක් හැටියට මේ විඥානයේ අත්දැකීමම වැරදි කියලා අර රූපේ දකින මොහොතම වැරදි කියන තැනින් විතර්කයන් ගොඩනගනවා. ඇතැම් වෙලාවට ඒ අභිධර්මයේ පිළිබඳව අභිධර්මයේ විග්‍රහවන ධර්ම කාරණා පිළිබඳව තිබෙන අනෝබෝධයත් එක්ක ඇත්තටම රූපේ දකින මොහොත වෙනකොට කොයිම අවස්ථාවකදීවත් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපය ඇහැට ගැටෙන මොහොතේදී ඒ පිළිබඳව දැනගන්න චක්කු විඥාන සිත උපදින මොහොතේදී ඒ රූපය අම්මද තාත්තද පුද්ගලයෙකුද කවුද කියන එකක් දැනගන්නට පුළුවන් මට්ටමක් ඇත්තේ නැහැ. ඒක හුදු රූපේ දැනගැනීම මාත්‍රයක් පමණයි. ඒ දැනගන්නේ වේදනා සංඥාදී ලක්ෂණයන් විදිහට විතරයි. රූපේ පිළිබඳව රූපාරම්මණය පිළිබඳව විතක්ක ਵਿਚාර කරලා දැනගන්න බවක් එහි දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට විතක්ක ਵਿਚාර කියන මේ ලක්ෂණයන් විරහිතයි. විතක්ක ਵਿਚාර කියන ලක්ෂණය මේ විපාක සිත්වල අපට දකින්නට පුළුවන් කමක් නැහැ.
එතකොට විතක්ක ਵਿචාර කියන දේවල් මේ සිතේ දකින්නට පුළුවන් කමක් නැති වෙනකොට මේ සිත් විතක්ක ਵਿਚාර රහිත වූ සිත් හැටියටයි අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ කාමාවචර කුසලයන්ගේ විපාක වශයෙන් ඒකාදසයි කියලා කිව්වේ මොනවද? අර අපි දන්නවා මහා විපාක සිත් 8 තියෙනවා. ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත විපාක සිත විදිහට සසංකාරික විපාක සිත මේ ආදී විදිහට එතන සිත් 8ක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සෝමනස්ස සහගත සම්තීරණ උපේක්ඛා සහගත සම්තීරණ සහ සම්පටිච්ඡන සිත අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට 11 සිතක් විපාක ධර්මයන්ගෙන් සිත් 11ක් අපට හඳුනා ගන්නට පුළුවන් කාමාවචර කුසල විපාක විදිහට. ඊට පස්සේ අපට ලැබෙනවා අකුසලස්ස විපාකතෝ ද්වේ. අකුසල විපාක සිත් හැටියට විපාක සිත් දෙකක් මොනවාද? අකුසල විපාක හැටියට චක්කු විඥාන සෝත විඥාන ආදී සිත් උපදිනවා කියලා කිව්වනේ. ඒ සිත් ටික එතකොට මොනවාද? ඒ සිත් විතක්ක ਵਿਚාර සහිත සිත් නෙමෙයි. ඒක දැන් අපි හඳුනාගන්නේ සවිතක්ක සවිචාර සිත්. එතකොට අකුසල විපාක සිත් වලින් අර සම්පටිච්ඡන සම්තිහිරණ කියලා උපේක්ඛා සහගත අවස්ථා දෙකක් අපි කතා කළා. එතකොට අන්නේ සම්පටිච්ඡන සම්තිහිරණ කියන අවස්ථා දෙක තමයි අකුසල විපාක සිත් වලින් විතක්ක ਵਿਚාර යෙදෙන අවස්ථා දෙක හැටියට හඳුනා ගන්නු ලබන්නේ. කිරියතෝ ඒකාදස. එතකොට ක්‍රියාසිත විදිහටත් අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ 11 චිත්තෝත්පාදයන්. ඊට පස්සේ රූපාවචරම් පඨම ධානං රූපාවචර ප්‍රථම ධානය කුසලතෝච විපාකතෝච කිරියතෝච. රූපාවචර ප්‍රථම ධානයෙන් කියලා කියන්නේ විතක්ක ਵਿਚාර සහිත විතක්ක ਵਿਚාර සහිත ප්‍රථම ධාන සිතක්. එතකොට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ලක්ෂණයන්ගෙන් යුක්තයි මේ ධාන සිත. එතකොට මේ විතක්ක ਵਿਚාර සහිත මේ ධාන සිත අපි අර්පණ සිතක් විදිහට හඳුනා ගන්නු ලබනවා පරිකර්ම කිරීම තුළින් උපදව ගන්නු ලබන. එතකොට මේ ධානයක් උපදවා ගැනීමේදී ඒ තිබෙන කුසල සිතත් ඒ වගේ මේ තිබෙන විපාක සිතත් ධානය උපදවා ගත්තයින් පසු තිබෙන සිත විපාක සිත්තේ. එතකොට අර කුසලයේහි විපාකයේ විදිහට ඊට පස්සේ ක්‍රියාචිත්තෝත්පාදය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අන්න ඒ හුදු ක්‍රියාමාත්‍රික සිත් විදිහට ලැබෙන සමාපන්නාදී අවස්ථාවන්හි දෙන ඒ ක්‍රියාචිත්තෝත්පාදයන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා සවිතක්ක සවිචාර චිත්තෝත්පාද විදිහට. එතකොට මෙතනදී අනිත් සිත් පිළිබඳව කතා කළේ නැහැ. රූපාවචර සිත් පිළිබඳව කතා කරන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට මේ පඨම ධානං කුසලතෝච විපාකතෝච කිරියතෝච කිව්වා වගේම ලෝකුත්තරම් පඨම ධානං කුසලතෝච විපාකතෝච ලෝකෝත්තර වූ ප්‍රථම ධානයේ තිබෙනවා. මේ ලෝකෝත්තර ප්‍රථම ධානයේ කුසලතෝච විපාකතෝච කුසල විපාක වශයෙන් ලැබෙනවා. ලෝකෝත්තර ප්‍රථම ධානය කියනකොට ලෝකෝත්තර ප්‍රථම ධානය සෝවාන් මාර්ගයේ සහිතව සෝවාන් ඵලයේ සහිතව සකුදාගාමි මාර්ගයේ සකුදාගාමි ඵලය අනාගාමි මාර්ග අනාගාමි ඵලය අරිහත් මාර්ග අරිහත් ඵල සහිත ප්‍රථම ධාන සිත් අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා 8ක්. ප්‍රථම ධාන සහිත සිත් 8ක් දකින්නට ලැබෙනවා. එතකොට ඒ ලෝකෝත්තර ප්‍රථම ධාන සිත් 8 වගේම අපිට එතනදී විපාක සිත් ටිකත් අපිට ලැබෙනවානේ. ඵල සිත් 4යි. එතකොට මාර්ග සිත් 4ක් විදිහට. එතකොට මෙතන සිත් ඔක්කොම 8ක් බවට පත් වෙනවා. සෝවාන් මාර්ග සිත, සෝවාන් ඵල සිත. ප්‍රථම ධාන සහිතවයි උපදින්නේ. එතකොට ප්‍රථම ධාන සහිතව සෝතාපට්ටි මාර්ග සිත සහ ප්‍රථම ධාන සහිත සෝතාපට්ටි ඵල සිත විදියට. එතකොට මෙතන සිත් 8ක් අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා පළවෙනි ධානයත් එක්ක යන. මේ ධර්ම ඔක්කොම සවිතක්ක සවිචාර ධර්ම. විතර්ක විචාර සහිතයි. විතක්ක විචාරයෙන් යුක්තයි. එතකොට මේ විතක්ක විචාර සහිත භාවය තිබෙන දෙයක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ප්‍රථම ධානය කියන මේ දේ. එතකොට මේ තමයි සවිතක්ක සවිචාර ධර්ම. එතකොට අපි හඳුනාගත්ත සවිතක්ක සවිචාර ධර්මයි කියලා කියන්නේ ධම්මා කියලා කියන්නේ සත්ව නොවූ පුද්ගල නොවූ හුදු සත්ව පුද්ගල භවෙන් හිස් වූ හුදු ධර්ම සම්තතියක් කියලා.
එතකොට අපි කාමාවචර කුසල ධර්ම කරන පුද්ගලයෙක් කියලා හිතන තැනක තියෙන්නේ කුමක්ද? සවිතක්ක සවිචාර වූ ධර්ම සම්තතියක්. මිනිස්සෙක් හිතනවා, මිනිස්සෙක් අරමුණු මේ විදිහට හැසිරවනවා කියලා තේරුණාට, මිනිස්සෙක් මෙබඳු දේ සිදු කරයියි කියලා අපි කල්පනා කරාට, පුද්ගලයෙක් ක්‍රියාත්මක වෙනවා කියලා තේරුණාට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. සවිතක්ක සවිචාර ධර්මයක පැවැත්මක්. මම මේ විදිහට යනවා කියන සවිතක්ක සවිචාර ධර්මයක පැවැත්මක්. අපිට මේ ධර්මතාවයන් පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. හුදු ධර්මයන් පිළිබඳව අපිට මෙතනදී අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි සවිතක්ක සවිචාරා ධම්මා කියලා කියන්නේ. සවිතක්ක සවිචාර ධර්මයෝ කියලා කියන්නේ. ඊට පස්සේ අපිට දෙවෙනි කාරණාව දකින්නට පුළුවන්. ඒ තමයි ඒ සවිතක්ක අවිතක්ක විචාර මාත්‍රික ධර්ම. අවිතක්ක විචාර මාත්‍රික ධර්ම. ඊට පෙර අපි හඳුනා ගන්නවා හැම කාරණාවකදීම මෙහි තිබෙන ලක්ෂණ පිළිබඳව ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන ආදී වශයෙන් කොහොමද මේ ධර්මය බෙදී යන්නේ කියන ස්වභාවය පිළිබඳව. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා විතක්ක විචාර සහිත සිත් 55ක්. විතක්ක විචාර සහිත සිත් කුසල් සිත් ටික, අකුසල් සිත් ටික, විපාක සිත් කාමාවචර කුසල විපාක සිත් විදිහට 11යි, අකුසල විපාක විදිහට 2යි. ඊට පස්සේ ක්‍රියාසිත විදිහට ගත්තාම 11යි. මේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා විතක්ක ਵਿਚාර සහිත සිත් 55ක්. එතකොට මේ 55ට රූපාවචර ප්‍රථම ධානය සිතත්, ඒ වගේම අපරියාපන්න භූමියෙහි යෙදෙන ඒ සිත් ටිකත් ඇතුළත් වෙනවා. ඒ විදිහට 55ක් බවට පත් වෙනවා. ඒ වගේම විතක්ක ਵਿਚාර අවස්ථාව හැරුණකොට අනික් චෛතසික විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක හැරුණකොට අනිකුත් චෛතසික ටික අපිට දකින්නට ලැබෙනවා. එතකොට චෛතසික අපි 52ක් නේ සාමාන්‍යයෙන් හඳුනාගන්නේ. එතකොට 52කින් විතක්ක ਵਿਚාර කියන්නේ චෛතසික ධර්ම දෙකක්. ඒ දෙක හැරුණාම චෛතසික 50ක් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ස්කන්ධ වශයෙන් අපිට ස්කන්ධ 4ක් දකින්නට පුළුවන්. ආයතන වශයෙන් ආයතන 2ක් සහ ධාතු 3ක් සහ සත්‍ය 3ක් විදිහට. ඒකට කොහොමද ස්කන්ධ වශයෙන් මේක බෙදී යන්නේ? ස්කන්ධ වශයෙන් බෙදී යනකොට මේ සිත්වල යම්කිසි වේදනාවක් තිබෙනවා නම් ඒ සියල්ල වේදනාවට, සංඥාව සංඥා ස්කන්ධයට, විතක්ක ਵਿਚාර හැර අනිකුත් චෛතසික ධර්මතා ටික ඇතුළත් වෙනවා සංස්කාර ස්කන්ධයට. වේදනා සංඥා කියන දෙකයි විතක්ක ਵਿਚාර කියන ටිකත් හැරුණකොට ඒ ලැබෙන 48ම අයිති වෙනවා සංස්කාර ස්කන්ධයට. ඒ වගේම අර අපි මුලින් හඳුනාගත්ත සිත් 55 අයිති වෙනවා විඥාන ස්කන්ධයට. එතකොට අපිට ආයතන වශයෙන් ආකාර දෙකකට දකින්නට පුළුවන්කම තිබෙනවා. සිත් 55ම මන ආයතනයේ විදිහටත්, ඒ වගේම චෛතසික 50ම ධම්මායතනයේ විදිහට අපිට දකින්නට පුළුවන්කම යෙදෙනවා. ධාතු වශයෙන් තෙවදෑරුම් කොට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි මනෝ ධාතු සිත් ටික අපි කතා කරනවා සම්පටිච්ඡනාදී අවස්ථාවන්හිදී මනෝ ධාතු සිත් පිළිබඳව. එතකොට මේ මනෝ ධාතු සිත් අවස්ථා තුනත් ඒ ටික මනෝ ධාතු හැටියටයි දැක්වෙන්නේ. ඒ වගේම ඊතුරු සිත් ටික, ඊතුරු සිත් 52 මනෝ විඥාන ධාතු සිත් හැටියට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. චෛතසික ධර්මතා ටික ධම්ම ධාතු හැටියට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සත්‍ය වශයෙන් තුන්වැදෑරුම් සත්‍ය වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. කොහොමද? ලෞකික සවිතක්ක සවිචාර සිත් ටික තිබෙනවා. ඒ ලෞකික සවිතක්ක සවිචාර සිත් 47ම ඒ ධර්මතා ටික කියන්නේ ලෝභය හැරුණකොට යෙදෙන අනිකුත් චෛතසික ධර්මතා ටිකත් එක්ක සියල්ලම දුක්ඛ සත්‍යයට අයිති. ලෝභය කියන්නේ සමුදය සත්‍ය හැම වෙලාවකදීම. ඒ නිසා අකුසල සිත් ටිකත් අයිති වෙනවනේ සවිතක්ක සවිචාර වලට. ඒකට අකුසල සිත් වල තිබෙන ලෝභය කියන චෛතසිකය ඒක සමුදය සත්‍යයට අයිති. ඒ වගේම සතර මාර්ග සංප්‍රයුක්ත සිත් ටික සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී මේ යෙදෙන මේ ධර්ම ටික මේ සිත් ටික කොම අයිති වෙනවා මාර්ග සත්‍යයට. එතකොට නිර්වාණය තමයි නිරෝධය කියලා කියන්නේ. අනේ ඒ ධර්මය සත්‍ය විනිර්මුක්තයි ඵලචිත්තෝත්පාදාදිය සත්‍ය විනිර්මුක්ත සිත් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. දෙවෙනි කාරණාව විදිහට එතකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා
අවිතක්ක ਵਿਚාර මාත්‍රික වූ භූමිය අවිතක්ක ਵਿਚාර මත්තා ධම්මා කියලා කියනවා. මොනවාද අවිතක්ක ਵਿਚාර මාත්‍රික වූ ධර්මයෝ? අවිතක්ක ਵਿਚාරමත්ත භූමියන් රූපාවචරේ අපරියාපන්නේ ਵਿਚාරං තපෙත්වා. එතකොට දැන් මෙතන විශේෂත්වයක් තිබෙනවා. මොනවාද? අවිතක්ක ਵਿਚාර මාත්‍රිකයි. එතකොට මේ භූමිය මොනවාද? රූපාවචරේ අපරියාපන්නේ රූපාවචරේහි සහ අපරියාපන්නේහි ਵਿਚාරය අතහැරලා තං සම්පයුක්තෝ ඒහා සංප්‍රයුක්ත වුණ වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධ. එතකොට විචාර මාත්‍රිකයි කියලා කියන්නේ විතක්කය නැහැ. ඒ නිසා තමයි අවිතක්ක කියලා කියන්නේ. හැබැයි විචාර මාත්‍රයක් තිබෙනවා. විචාරයේහි ගතියක් තියෙනවා. අර අරමුණේ හැසිරෙන ගතිය හැසිරීම නෙමෙයි හැසිරෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි ඒක විචාර මාත්‍රිකයි කියලා හඳුන්වන්නේ සිත පිළිබඳව හඳුන්වනකොට. එතකොට මේක දකින්නට පුළුවන්කම තිබෙන්නේ රූපාවචරයේ අපරියාපන්නේ රූපාවචර භූමියේදී අපරියාපන්න භූමියේදී. දැන් පින්නතුනේ රූපාවචර ධාන පිළිබඳව අපි කතා කරනකොට ධාන හතරක් කතා කරනවා. පළවෙනි එක තමයි විතක්ක ਵਿਚාර සහිත ප්‍රථම ධානය කියන එක. දෙවෙනි එක තමයි විතක්ක ਵਿਚාර විරහිත ඒ පීතිසුඛ සහිත ඒ ဒုတိ ය ධානය. පීතිසුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානයක් තියෙනවා. එතකොට විතක්ක ਵਿਚාර නැහැ. අවිතක්කං අවිචාරං කියන තැනින් තමයි ඒක විග්‍රහ කරන්නේ. අවිතක්ක වූ අවිචාර වූ සමාධියක් කියන තැනින්. එතකොට අවිතක්ක අවිචාර කියන තැනින් මේ සමාධිය විග්‍රහ කරනකොට එතන ප්‍රීතිය සැපය සහ ඒකාග්‍රතාවයේ පවතිනවා. තෘතිය ධානයේට යනකොට තමයි එතනදී සුඛ ඒකාග්‍රතාව තියෙන්නේ. ඊට පස්සේ චතුර්ථ ධානයේට යනකොට තමයි උපේක්ෂා ඒකාග්‍රතාවයේ පවතින්නේ. දැන් මේ සාමාන්‍ය යන මේ ධ්‍යාන හතරට වඩා වෙනස් යන ක්‍රමයක් තියෙනවා. ඒ වෙනස් යන ක්‍රමය තමයි සවිතක්ක සවිචාර ධ්‍යානයක් තියෙනවා. ඒ වගේම අවිතක්ක ਵਿਚාර මාත්‍රික සමාධියක් තියෙනවා. අවිතක්කයි විතර්කණේ නැහැ. හැබැයි ਵਿਚාර මාත්‍රයි ඒක. ਵਿਚාර මාත්‍රයක් තියෙනවා. ਵਿਚාරයේ යම් එහි ඡායාවක් තිබෙනවා. එහි කොටසක් තිබෙනවා. ඊට පස්සේ තෘතිය ධානය සාමාන්‍ය විදිහට කතා කළොත් අපි අර ဒုတိ ය ධානයේදී කතා කරනවා වගේ තෘතිය ධානයේ කතා කරනවා අවිතක්ක අවිචාර සමාධියක් සම්පූර්ණව. ඊට පස්සේ තෘතිය ධානයේ පිළිබඳව කතා කරනකොට ඒ තමයි අර ප්‍රීතිය නැතුව සුඛ ඒකාග්‍රතාව සහිත භාවය. චතුර්ථ ධානය ගැන කතා කරනකොට උපේක්ෂා ඒකාග්‍රතාවය. එතකොට දැන් මෙතනදී පංචම ධානයට තමයි ඒක කතා කරන්නේ. ඒ පළවෙනි ධානයේ කොටස් දෙකකට බෙදනවා. පළවෙනි ධානය සහ දෙවෙනි ධානය කියලා. පළවෙනි ධානයේ සවිතක්ක සවිචාරයි දෙවෙනි ධානයට යනකොට අවිතක්ක ਵਿਚාර මත්තයි. එතකොට ඒකට කියනවා පංචක ණය කියලා. ධාන පංචක ණය කියලා. පංචක ණය කියලා කියන්නේ මේ ධාන පහක් වෙන විදිය. ධාන පහක් හැඳින්වෙන විදිහක් තිබෙනවා. ධාන හතරක් හැඳින්වෙන විදිහක් තියෙනවා. චතුක්ක ධාන ඥාන ණය සහ පංචක ඥාන ණය කියලා මේ කොටස් දෙකකින් මේ ධාන විග්‍රහ වෙනවා. එතකොට මේ දැන් අපි කතා කරන්නේ අවිතක්ක ਵਿਚාර මාත්‍රික ධර්ම පිළිබඳව. අවිතර්කයි ਵਿਚාර මාත්‍රයක් විතරක් තියෙනවා. මොනවාද අවිතක්ක ਵਿਚාර මාත්‍රික වෙන්න පුළුවන්කම තියෙන්නේ? මේක මේ ධාන සිතට පමණක් අදාළ වෙන දෙයක්. මේක මේ ධානයට අදාළ වෙන දෙයක්. ඒ නිසා අවිතක්ක ਵਿਚාරමත්ත භූමියන් රූපාවචරේ රූපාවචර ဒုတိ ය ධානයේ තියෙන අවිතක්ක අවිචාර භවත් අපරියාපන්න භූමියෙහිදීත් ඒ තිබෙනවා. ඒ බෙදීමම අපිට ඒ කාරණාව තමයි හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ සිතේ යෙදෙන වේදනා සංඥා සංඛාරාදී විඥානාදී ස්කන්ධ ධර්මයෝ තමයි අවිතක්ක ਵਿਚාරමත්තා ධම්මා කියලා හඳුන්වන්නේ. එතකොට මේ කරුණ පිළිබඳව අටකථා කාණ්ඩයේ තුලදී විග්‍රහ වෙනවා තවදුරටත් විස්තර සහිතව. කොහොමද අටකථා කාණ්ඩයේදී විස්තර කරන්නේ? රූපාවචර පංචක ණයේ ဒုတိ ය ධාන. රූපාවචර පංචක ණයෙහි අර රූපාවචර භූමියේහි ධාන බෙදෙන පංචක ණයේදී ဒုတိ ය ධාන. ဒုတိ ය ධානය ဒုတိ ය ධාන සිත. එතකොට ဒုတိ ය ධාන සිත කියලා කියන්නේ මොකද්ද? අවිතක්ක ਵਿਚාර මත්තා. අවිතක්ක වූ ਵਿਚාර මාත්‍රයක් තිබෙන සිතක්. කුසලතෝච විපාකතෝච කිරියතෝච. ඒ සිත කුසල විපාක ක්‍රියා වශයෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා. ලෝකෝත්තර පංචක ණයේ මේ ධාන බෙදනකොට ලෝකෝත්තර පංචක ණයෙත් එතනත් මේ බෙදීමම දකින්නට පුළුවන්කම තියෙනවා. කොහොමද? සෝවාන් සිත, සෝවාන් මාර්ග සිත,
අපිට දකින්නට පුළුවන් මේ ဒုတိ ය ධානයේ සමග අවිතක්ක ਵਿਚාර මාත්‍රික වූ බෙහෙදෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට අවිතක්ක ਵਿਚාර මාත්‍රික බෙහෙදෙන් සෝවාන් මාර්ගසිත දකිනවා, සෝවාන් ඵලසිත දකිනවා, සකුදාගාමි මාර්ගසිත, සකුදාගාමි ඵලසිත, අනාගාමි මාර්ගසිත, අනාගාමි ඵලසිත, අරිහත් මාර්ගසිත සහ අරිහත් ඵලසිත. එතකොට මේ විදිහට ලෝකෝත්තර පංචක ණයේදීත් මේ ဒုတိ ය ධානයේ කුසල වශයෙන්ුත් විපාක වශයෙන්ුත් දකින්නට පුළුවන්. මාර්ග වශයෙන් සහ ඵල වශයෙන් කියන එක තමයි කුසල සහ විපාක වශයෙන් කියලා කියන්නේ. එතකොට එත්තුප්පන්නං මෙතන උපන්න විචාරන් තපෙත්වා විචාරය අතහැරලා විතක්කෝච විතර්කයේ අතහැරලා ඉමේ ධම්මා විතක්ක විචාරමත්තා මේ ධර්ම අවිතක්ක විචාරමත්තා මේ ධර්මය අවිතක්ක විචාර මාත්‍රික ධර්මය. එතකොට සරල ලෙසම ඔබට මතකයේ තබා ගන්නට පුළුවන්කම තියෙනවා. ဒုတိ ය ධානයේ තමයි අවිතක්ක විචාර මාත්‍රික සිත කියලා කියන්නේ. ဒုတိ ය ධානයේ තමයි අවිතක්ක විචාර මාත්‍රික සිත. වෙන එකක්වත් නැහැ ဒုတိ ය ධානයේ. එතකොට මොකද්ද ဒုတိ ය ධානය කියනකොට ඔබට මතකයේ තියෙන්නට ඕනේ පංචක ණයේ තියෙන ဒုတိ ය ධානයේ තමයි. එතන විතර්කය සම්පූර්ණම නැහැ. හැබැයි විචාර මාත්‍රයක් තියෙනවා. අරමුණෙහි හැසිරෙන ගතියක් තියෙනවා. එතකොට ඒක තමයි හඳුන්වන්නේ අවිතක්ක අවිචාරා ධම්මා කියලා. අවිතක්ක විචාර මත්තා ධම්මා කියලා. අවිතක්ක වූ විචාර මාත්‍රික වූ ස්වභාවයක් තියෙනවා කියන එකේ. එතකොට අවිතක්ක විචාර මාත්‍රික ධර්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි අර විතර්කණය කරන කම එතන නැත්තේ නෑ. මේක අපිට ධානයන්ගෙදී විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි ධාන නිමිත්තක් පිළිබඳව බලලා මේ ධාන නිමිත්ත අපි පරිකර්ම කරනවා. මේක ඇසුරු කරගෙන අපි සිත පුරුදු කරනවා. දැන් උදාහරණයක් ඇටියට කසින නිමිත්තක් ගන්නකෝ. මේ කසින නිමිත්ත කසින අරමුණම අරගෙන අපි විතර්කණයේ පවත්වන්නේ අර කසිනාරම්මණයේම. අපි ਵਿਚාරයේ පවත්වන්නේත් කසිනාරම්මණයේම. දැන් හිත පුරුදු කරනකොට අපිට ඒ නිමිත්ත උපුටලා අරගෙන උද්භාග නිමිත්ත උපදවන්නට පුළුවන්කම තියෙනවා. හිතට උපුටලා අරගෙන ඊට පස්සේ උද්භාග නිමිත්ත පරිකර්ම කරනකොට අපිට පටිභාග නිමිත්ත ලබන්න පුළුවන්. ඒ මනසින්ම උපද්දන සම්පූර්ණම නිමිත්තක් විදිහට. අන්නේ පටිභාග නිමිත්ත තුළ පරිකර්ම කරනකොට තමයි අපිට මේකත් එක්ක අර්පණාවට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට එතනදී තියෙන දෙයක් තමයි අපේ විතරකණය සම්පූර්ණම තියෙන්නේ වෙන බාහිර අරමුණු වල ගිහිල්ලා නැහැ. අරමුණු වල ගිහිල්ලා නැහැ. අර කසින නිමිත්ත තුලම තියෙනවා. ਵਿਚාරය අර කසින නිමිත්ත තුලම තියෙනවා. එතකොට අර සිතෙහි යෙදෙන අනික් සියලු අංගයන් මේ අරමුණ තුල දැඩි ලෙස ඒකාග්‍රගත කොට පවත්වන්නට පුළුවන්. ඒ බඳු වූ චිත්ත සන්තතියක්ම දිගින් දිගට උපදවන්නට පුළුවන්කම මේ ශක්තිය තුල තියෙනවා. එතකොට අපි කියනවා මේක ප්‍රථම ධාන සිත කියලා. එතකොට මේ මට්ටමම දැන් පුරුදු කිරීම තුලින් නැවත නැවත පරිකර්ම කරනකොට එයාට අර අරමුණ විතර්කණය කරන්න අවශ්‍ය නැහැ. අරමුණ විතර්කණය කරන්න අවශ්‍ය නැහැ. අරමුණ කිරීමම ප්‍රමාණවත්. ඒක ස්වභාවිකවම උපදිනවා. ඒ අරමුණ නැවත නැවත හිතෙන් පරිකර්ම කිරීමක් නැතුව ඒ විතර්කණය කිරීමකින් තොරව ඒ අරමුණ පුරුදු වෙනවා. නිකම්ම තමන්ගේ හිතට ගන්නට පුළුවන්කම තිබෙනවා. අමුතුවෙන් විතර්කයේ එතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. විතර්කයේහි ක්‍රියාකාරීත්වය නැහැ. නැවත නැවත පුරුදු කිරීම තුලින්. දැන් රළු වශයෙන් කිව්වොත් එහෙම දැන් ඔබ පිට ගෙදරකට ගිහිල්ලා ඔබෙන් වෙලාව ඇහුවොත් එහෙම ඔබට ඔරලෝසුවක් ඔබ ළඟ නැත්තම් වෙලාව බලා ගන්නට අවශ්‍ය වුණොත් ඔබට හිතන්නට වෙන ඔරලෝසුවක් තියෙන්නේ කොයි වගේ තැනකද කියලා හිතලා ඔබට ඒ පැත්ත බලන්න වෙනවා. මේ කියන්නේ මෙහි ලක්ෂණේ තේරුම් ගන්නට අවශ්‍ය නිසා. එතකොට දැන් ඔබේ නිවසේ ඉන්නකොට ඔබෙන් වෙලාව කොහොමද කියලා ඇහුවොත් ළඟපාත ඔරලෝසුවක් නැතුණත් ඔබට එකපාර ඔබේ නිවසේ ඉන්නකොට ඔරලෝසුව තියෙන තැන බැලෙනවා. එතකොට විතර්කය කියලා කියන්නේ පින්නතුනේ අර නොදන්නා ගෙදරක ඉඳලා අර වෙලාව බැලීම සඳහා ඔබේ තිබෙන උත්සාහය හා සමානයි. අපි ඒකට උත්සාහ කරන වෙලාව බලා ගැනීම සඳහා අපි ඔරලෝසුවක් බලන්න අපි උත්සාහවත් වෙනවා. අන්න ඒ වගේ තමයි විතර්කය කියන එක. දැන් ඔබේ ගෙදරදී ඔබට පුරුද්දක් තියෙන ඔරලෝසුව තියෙන තැන කොතනද කියලා. ඒ පුරුද්ද නිසා ඔබට අමුතුවෙන් උත්සාහය අවශ්‍ය නැහැ. වෙලාව කීයද කියලා ඇසීම සමග ඔබ එතන බල්ලි ඉවරයි. අමුතුවෙන් ඒ සඳහා ඔබේ සිතේ උත්සාහවත් බවක් අවශ්‍ය වන්නේ නැහැ.
ඒක ඔබට පුරුදු කරලා තියෙන කම නිසා. අන්න ඒක තමයි එතන විතර්කයේ සහ ඒ පුරුදු කිරීමෙහි තිබෙන ස්වභාවය. සෑම විටම විතර්කය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ධානයේ උපදවන්නට අපි අර පරිකර්ම කළ එක පුරුදු කරපු දෙක අපි දෙවෙනි අවස්ථාවට යනකොට ඒක විතර්කණය කිරීම රළුයි කියලා අපිට තේරෙනවා. ඒ ගැන හිතලා අපි අරමුණු කරලා ඒ ගැන ගන්න එක රළුයි කියලා තේරෙනකොට විතර්කයේ නැතුව ඒක ස්වභාවිකවම ඇති වෙන මට්ටමට හිත එතනට පත්වන මට්ටමට අපි තවදුරටත් ඒක පුරුදු කරනවා. ඒකට තවදුරටත් අපි ඒක පුරුදු කිරීම තුළ තමයි අපිට විතර්කයේ තිබෙන ස්වභාවය අතහැරලා එය ඉක්මවා සිටින්නට පුළුවන්කම තියෙන්නේ. සමහර වෙලාවට මේ ධ්‍යාන උපදවනකොට අපි දකිනවා සමහර අය දැන් මම ဒုတိ ය ධ්‍යානය අදිෂ්ඨාන කරමි කියලා මේ ධ්‍යාන අදිෂ්ඨාන කරනවා. මේ එහෙම අදිෂ්ඨාන කර කර එහෙම ලබන ධ්‍යානයක් නැහැ. හඳුනා ගැනීම තිබෙනවා. සිත හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා එකග වූ කල්හි. හැබැයි අදිෂ්ඨාන කොට ලබන ධ්‍යාන නැහැ. ඒකට ဒုတိ ය ධ්‍යානයේ හිතෙන සියුම් බව තමයි එතන විතර්කය කියන කරුණ දකින්නට පුළුවන් කමක් නැහැ. හැබැයි යම් සියුම් මට්ටමකින් ਵਿਚාරයේ පැවැත්මක් තියෙනවා. අර අරමුණ තුල හිත හැසිරෙන ගතියක් තියෙනවා. මේක මේ රළු මට්ටමේ නැහැ. බොහොම සියුම් මට්ටමක තියෙන්නේ. ඒක තමයි අවිතක්ක ਵਿਚාර මත්තා කියලා කියන්නේ. ඒක ဒုတိ ය ධ්‍යාන මට්ටම. ဒုတိ ය ධ්‍යානය. පංචක ණයේ ဒုတိ ය ධ්‍යානය. එතකොට සාමාන්‍යයෙන් චතුක්ක ණයේ නම් පළවෙනි ධ්‍යානයේම විතක්ක ਵਿਚාර දෙක සංසිඳවල තමයි ဒုတိ ය ධ්‍යානය කියන දේ තියෙන්නේ. එතකොට මේ තවදුරටත් අපි මේක ලං කරලා බලනකොට අපිට පේනවා පළවෙනි ධ්‍යානයේ කොට මෙතන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි එකක් ਵਿਚාරයක් මේ ਵਿਚාර මාත්‍රික මට්ටමක් විතරයි විතර්කයේ නැතිව යන මට්ටමකුත් තියෙනවා කියන එක. නැත්නම් සාමාන්‍යයෙන් හතරයි. හැබැයි මේක සියුම්ම බලනකොට ලං වෙලා බලනකොට අපිට පේනවා මෙතන පහක් තියෙනවා කියලා. ඒක හරියට අර කඳු වැටියක් තියෙනකොට අපිට සමහර වෙලාවට මේ කන්දක් පිටිපස්සෙන් එක සමීපව තියෙන අනික් කන්ද වෙන් කරගන්න බෑ. මේ කඳු දෙකම එකක් හැටියට පේනවා. එතකොට මේකට පොඩ්ඩක් ලං වෙනකොට අපිට සමීප වෙලා බලනකොට අපිට පේනවා මෙතන කඳු දෙකක් තියෙනවා කියලා. අන්න ඒ වගේ තමයි මේක සමීප වෙලා බලනකොට පේන ප්‍රථම ධ්‍යානයේ කොටස් දෙකක් තියෙනවා. අන්න ඒක තමයි පංචක ණය කියලා කියන්නේ. ඒක සමීපව බලනකොට එහි ලක්ෂණ හඳුනා ගන්නකොට අපිට පෙනෙන ප්‍රභේද දෙකක් ප්‍රථම ධ්‍යානයේ. විතක්ක ਵਿਚාර මම කිව්ව බොහොම විශේෂ අවස්ථාවක් කියලා. ඒ විතක්ක ਵਿਚාර යටපත් කිරීම තමයි විශේෂයෙන්ම අපිට මේ ධ්‍යානය තුළදී සිද්ධ කෙරෙන්නේ. ඒ නිසා විතක්ක ਵਿਚාර එකපාර යටපත් කරන්න අමාරුයි. ඒ නිසා තමයි මේ ධ්‍යානයේහි ප්‍රභේද ගැන අපිට මෙච්චර විතක්ක ਵਿਚාර දෙකත් එක්ක ඇසුරු කරගෙන කතා කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපිට විතක්ක ඒ කියන්නේ අවිතර්ක ਵਿਚාර මාත්‍රික බවක් තියෙනවා. ඒ තමයි ဒုတိ ය ධ්‍යානයේ පංචක ණයේදී ඒක යෙදෙනවා රූපාවචර ဒုတိ ය ධ්‍යානයේ විදිහටත් යෙදෙනවා. අපරියාපන්න භූමියේහි යෙදෙන සිත් හැටියටත් ඒක යෙදෙනවා. විචාර මාත්‍රික ධර්ම. එතකොට මේකත් අපිට ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ස්කන්ධ වශයෙන් ආකාර 4යි. මොනවාද ආකාර 4 ස්කන්ධ වශයෙන් යෙදෙන? අර වේදනා සංඥා කියන ගති දෙක වේදනා සංඥා ස්කන්ධයන්ටත් ඒ වගේම චෛතසික සංප්‍රයෝගයේ සංස්කාර ස්කන්ධයටත් ඒ සිත් රූපාවචර සිත් තුන සහ අපරියාපන්න භූමියට අයත් වන සිත් 8 මේ ටික අපිට ඇතුළත් කරන්නට පුළුවන්කම තිබෙනවා ස්කන්ධයන්ගේදී විඥාන ස්කන්ධයට සිත් ටික විදිහට. ඊට පස්සේ අපිට ආයතන වශයෙන් ආකාර දෙකකින් දකින්නට පුළුවන්කම තිබෙනවා. ဒုတိ ය ධ්‍යාන ඒ සිත් 11 මන ආයතනයේ විදිහටත් ඒ වගේම චෛතසික ධර්මතා ටික මේ ධම්මායතනයේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ධාතු වශයෙන් ආකාර දෙකයි. ဒုတိ ය ධ්‍යාන සිත් 11 මනෝ විඥාන ධාතු සිත් විදිහට දකින්නට පුළුවන්කම තියෙනවා. චෛතසික ධර්මතා ටික ධම්ම ධාතු විදිහට අපිට දකින්නට පුළුවන්. ඊට පස්සේ සත්‍ය වශයෙන් ආකාර දෙකයි. ලෞකික ဒုတိ ය ධ්‍යාන සිතත් ඒ වගේම ඒ ဒုတိ ය ධ්‍යාන සිතෙහි යෙදෙන ਵਿਚාරය හැර ඒ අනිකුත් ධර්මතා ටික දුක්ඛාරය සත්‍යයට ඇතුළත් කොට හඳුනා ගන්නට පුළුවන්කම යෙදෙනවා. ඒ වගේම අර මාර්ග සිත් ටික අපිට තේරුම් ගන්නට පුළුවන් මාර්ග සත්‍යයට අයිති කියලා. එතකොට ඵල සිත් ටික සත්‍ය විනිර්මුක්ත චිත්තයන් හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට
තුන්වෙනි කාරණාව තුන්වෙනි මාතෘකාව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. තුන්වෙනි මාතෘකාව මොකද්ද? අවිතක්ක අවිචාරා ධම්මා කියනකොට. එතකොට අවිතක්ක අවිචාරා ධම්මා කියනකොට අවිතක්ක අවිචාර ධර්ම හඳුන්වනකොට අපිට දකින්නට පුළුවන් අවිතක්ක අවිචාර භූමියන්. අවිතක්ක අවිචාර භූමියේ මොනවාද අවිතක්ක අවිචාර භූමිය? කාමාවචරයේහි තියෙනවා, රූපාවචර තියෙනවා, අරූපාවචරයේහි තියෙනවා, අපරියාපන්නයේහි තියෙනවා. සතර භූමියේහිම අවිතක්ක අවිචාර භූමියෙන් දකින්නට පුළුවන්. අවිතක්ක අවිචාර භූමිය කියනකොට සතර භූමියම දකින්නට පුළුවන්කම තියෙනවා. සවිතක්ක සවිචාර කියනකොට අපිට භූමි 3යි හම්බුනේ. අවිතක්ක විචාර මාත්‍රික කියනකොට භූමි 2යි හම්බුනේ. අවිතක්ක අවිචාර ධර්ම කියනකොට සතර භූමියෙම හසු වෙනවා. එතකොට මේ භූමි හතරෙහිම තිබෙන යම් වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකක් තිබෙනවා නම් හැබැයි අවිතක්ක අවිචාර ධර්ම වලට අයත් වෙන. ඒකට සබ්බංච රූපං සියලු රූපයත් අසංකතාච ධාතු අසංස්කෘත ධාතුවත් නිර්වාණයත් මේ ධර්මය තමයි අවිතක්ක අවිචාරයි කියලා කියන්නේ. ඒතකොට දැන් ඊළඟට අපිට අට කතා කාණ්ඩයේදී දකින්නට පුළුවන්කම තියෙනවා කොහොමද අවිතක්ක අවිචාර බවට පත්වන්නේ? දෙපංච විඥානානි, ද්වේපංච විඥානානි. ඒකට දෙපස් විඥාන සිත් අපි හඳුනාගත්තා. අර දැන් අතහැරියන්නේ අපි සවිතක්ක සවිචාර කියනකොට කුසල විපාක වලින් අපි අතහැරියන්නේ අර අහේතුක විපාක සිත් ටික. ඒ වගේම අකුසල විපාක සිත් වලිනුත් අපි අතහැරියන්නේ අකුසල විපාක සිත්වල චක්කු විඥාන ආදී සිත් ටික. ඒකට අන්නේ දෙපංච විඥාන චක්කු සෝත ගාන જીවහා කාය විඥාන සිත් කුසල විපාක සහ අකුසල විපාක කියන මේ සිත් 10ම මෙතනට අයිති. දෙපංච විඥාන සිත් කුසල විපාක වශයෙන් 5යි අකුසල විපාක වශයෙන් 5යි. රූපාවචර තිකජ්ජාන රූපාවචර තෘතිය ධානයේ කුසල වශයෙන් විපාක වශයෙන් ක්‍රියා වශයෙන්ුත් අයත් වෙනවා. රූපාවචර තෘතිය ධානයේ. ඊට පස්සේ චත්තාරෝච ආරුප්පා සතර ආරුප්‍ය. සතර ආරුප්‍ය කියනකොට මේ චතුක්ක ධානයේම ප්‍රභේද විදියටයි විග්‍රහ වන්නේ. ඒකට සතර ආරුප්‍ය ධර්මයෝ අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට කුසල විපාක ක්‍රිය වශයෙන් ලෝකෝත්තර තිකජ්ජාන ලෝකෝත්තර තෘතිය ධානයක් තිබෙනවා නම් ඒකට ලෝකෝත්තර වශයෙන් උපදව ගන්න ඒ ධානයත් අයිති වෙනවා. කුසලතෝච විපාකතෝච කුසල විපාක වශයෙන් පංචක ණයෙහි ဒုတိ ය ධානයේ ဒုတိ ය ධානයේහි උත්පන්නයේ ਵਿਚාරය. එතකොට උත්පන්න වූ ਵਿਚාරයත් මෙතනදී ඇතුළත් කරනවා. රූපංච නිබ්බානංච රූපය නිර්වාණය කියන මේ ධර්මය අවිතක්ක විචාරයි. දැන් ඔන්න අපිට දෙපංච විඥාන දෙපස් විඥාන සිත් 10ක් අපිට දකින්න පුළුවන්. රූපාවචර තිකජ්ජාන රූපාවචර තෘතිය ධානයේ කුසල විපාක ක්‍රියා වශයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ චත්තාරෝච ආරුප්පා. එතකොට අරූපාවචර සිත් 4 ආකාසානංචායතනේ විඥානංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ කියන මේ අරූපාවචර 4 කුසල් 4යි විපාක 4යි ක්‍රියා 4යි කියන මේ සිත් 12ත් අපට දකින්නට පුළුවන්කම තියෙනවා අවිතක්ක අවිචාර භූමිය හැටියට. ඊට පස්සේ විශේෂම දේ පංචක ණයේ ဒုတိ ය ධානයේ අර අපි කතා කළානේ පංචක ණයේ ဒုတိ ය ධානයේ පිළිබඳව මොකද්ද? අවිතක්ක විචාර මාත්‍රික ධර්ම කියලා. එතකොට ඒ අවිතක්ක විචාර මාත්‍රික ධර්ම කියලා අපි කතා කරනකොට එතන ਵਿਚාරය කියලා දෙයක් කතා කළා. ඒක දැන් මෙතන අවිතක්ක අවිචාර කියනකොට අවිතක්ක අවිචාර කියන එකේදී අවිතර්ක භාවයේ තියෙන නිසා අන්නේ ਵਿਚාරය යෙදෙන ධර්ම ටිකක්. එතනදී මේ ਵਿਚාරය වෙන්කොට අරගෙන ඒ ਵਿਚාරය වෙනම දක්වනවා. ਵਿਚාරය කියන ධර්මය අරගෙන වෙනම දක්වනවා. අර සිත් ටිකේ තිබුණු ਵਿਚාරය කියන එක වෙනමම. එතකොට ඇයි ਵਿਚාරය කියන එක වෙනමම දක්වන්නේ එතනදී? අර ඒ සිතේ අවිතර්කය තියෙනවා. අවිතර්කයේ තියෙනවා. ඒ කියන්නේ අවිතර්කය කියන්නේ විතර්ක රහිත භාවයේ තියෙනවා. හැබැයි ਵਿਚාරයේ තියෙනවා. දැන් මෙතන අවිතක්ක භාවය ගැන කතා කරන නිසා නිකම්ම අර මේ ਵਿਚාර ධර්මයන් මෙතනට ඇතුළත් කරනවා. ඒ නිසා එතන ਵਿਚාරයේ විතරක් විශේෂ කරලා මෙතනදී විග්‍රහ කොට දක්වනවා ဒုတိ ය ධානයේ උප්පන්නොච්ච ਵਿਚාරෝ කියලා ဒုတိ ය ධාන සිතේ උපන්නා වූ ਵਿਚාරයයි කියලා. එතකොට මේ සිත ඇතුළත් කරන්නේ නැහැ. ඇයි සිත ඇතුළත් කරන්නේ නැත්තේ? සිත ඇතුළත් කරන්නේ නැත්තේ සිත අයිති අර මුලින් මතක් කරපු දෙවෙනි කාරණාවට. ඒ තමයි අවිතක්ක ਵਿਚාර මාත්‍රිකයි කියපු තැනට. ඒ සිත අයිති. අවිතක්ක ਵਿਚාර මාත්‍රික සිතක් ඒක.
හැබැයි මෙතනදී ਵਿਚාරය කියන දේ ඇතුළත් කරනවා. මොකද්ද? එතන අවිතර්ක භාවයේ තියෙන නිසා ਵਿਚාරය අවිතක්ක අවිචාර ධර්මයක්. ਵਿਚාරයේ ඇතුළේ ਵਿਚාරයේ තියෙනවා කියන දේ දෙන්නේ නැති නිසා ඒ ਵਿਚාරය කියන දේ මෙතනදී වෙනමම දක්වනවා. රූපංච රූපයත් නිබ්බාණයත් රූපේ කියන දේත් කොයි වෙලාවකවත් විතක්ක ਵਿਚාර සහිත වූවක් නෙමෙයි. ඊට පස්සේ නිර්වාණය කියන දේත් විතක්ක ਵਿਚාර සහිත වූවක් නෙමෙයි. ඒ නිසා ඒක අපි හඳුනා ගන්නු ලබනවා අවිතක්ක අවිචාර දෙයක් හැටියට. එතකොට මේකත් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් බෙදන්නට පුළුවන්. ස්කන්ධ වශයෙන් ස්කන්ධ පහක් අපිට පේනවා. රූපේ නිසා රූපේ රූපස්කන්ධය. ඊට පස්සේ වේදනා සංඥාදී මේ දෙක වේදනා සංඥා ස්කන්ධ ටික. ඊට පස්සේ යෙදෙන අනිකුත් චෛතසික ධර්මතා ටික වේදනා සංඥා දෙක අතහැරලා යෙදෙන චෛතසික ධර්මතා ටික සංස්කාර ස්කන්ධයට සිත් ටික සිත් 55ක් චෛතසික මේ විඥාන ස්කන්ධය හැටියට දකින්නට පුළුවන්කම තිබෙනවා. ස්කන්ධ වශයෙන් පස්ස දෑරුම් කොට ආයතන වශයෙන් 12 දෑරුම්ම දකින්නට පුළුවන්. චක්ක ආයතන මේ ආදී ආයතන ටික ඊට පස්සේ ආධ්‍යාත්මික ආයතන වගේම බාහිර ආයතන ටිකත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ධාතු වශයෙන් 14 දෑරුම් විදිහට දකින්නට පුළුවන්. චක්කු ධාතු, සෝත ධාතු, චක්කු විඥාන ධාතු ආදී ලෙස ඒ දෙන සිත් ටික අපට දකින්නට පුළුවන්කම යෙදෙනවා 14 දෑරුම්ම. එතකොට 14 දෑරුම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි 18 දෑරුම් ධාතු පිළිබඳව කතා කරන්නේ. හැබැයි මෙතනදී ධාතු විදිහට යෙදෙන්නේ ධාතු 14ක්. ඒකට හේතුව තමයි අර මනෝ ධාතු අවස්ථාවේ දෙන්නේ නැතිකම නිසා. එතකොට කාය ධාතු, කාය විඥාන ධාතු සහ මනෝ විඥාන ධාතු විදිහට අපට දකින්නට පුළුවන්කම තියෙනවා. මනෝ ධාතු විදිහට අපට වෙනම දකින්නට පුළුවන් කමක් නැහැ. මනෝ ධාතු සිතත් ධම්ම ධාතු සිතත් විතරයි දකින්නට පුළුවන්කම ධම්ම ධාතුවත් විතරයි ධාතු විදිහට දක්වන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට අර මනෝ ධාතු කියන දේ මෙතනදී විග්‍රහ වීමක් කරන්නේ නැහැ. මොකද ඒක සවිතක්ක සවිචාර ගණයට දාලා තියෙන නිසා. සත්‍ය වශයෙන් තෙවදෑරුම් කොට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි දුක්ඛ සත්‍යයට අයිති. මොනවද දුක්ඛ සත්‍යයට අයිති ටික? අර චිත්ත චෛතසික සියලු ධර්මයෝ දුක්ඛ සත්‍යයට අයිති දේවල් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ අපිට නිරෝධ සත්‍යයට නිර්වාණය කියන එක අයිති. ඒ නිසා ඒක නිරෝධ සත්‍ය විදිහටත් ඒ වගේම මාර්ග චිත්තෝත්පාදයන් මාර්ග සිත් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම යෙදෙනවා. එතකොට ලෞකික චිත්තෝත්පාද සියල්ලම දුක්ඛ සත්‍ය හැටියටත් මාර්ග චිත්තෝත්පාදය මාර්ග සිත් හැටියටත් මාර්ග සත්‍ය හැටියටත් ඒ වගේම නිර්වාණ ධාතුව ඇතුළත් කරනවා. නිරෝධ සත්‍ය හැටියට රූපයත් දුක්ඛ සත්‍යයට ඇතුළත් කොට තිබෙනවා. මේ විදිහට බෙදා දක්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ තමයි ඒ සවිතක්කත්‍රිකය නැතිනම් ඒ විතක්ක ਵਿਚාරාදී ධර්මයන් පිළිබඳව අපට දකින්නට තිබෙන විග්‍රහයන් බවට පත්වන්නේ. එතකොට මේ විදිහට අපිට පුළුවන්කම තිබෙනවා අර සත්පුද්ගල භාවයේ දුරවන විදිහට අපේ මානසිකාරයේ පවත්වනකොට මේ හුදු ධර්ම සම්තතියක පැවැත්මක් කියන තැනට අවශ්‍ය ඒ ඥානය දියුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ධර්මතා ටික අපි සම්මර්ෂණය කිරීම තුළින් මේ කරුණ පිළිබඳව අපි විග්‍රහ කර ගැනීම තුළින්. හොඳයි, අපි ඉදිරියටත් ඉතිරි මාතෘකා පිළිබඳව මාතිකා වැඩසටහන ඔස්සේ සාකච්ඡා කරමු. අද දවසේදීත් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා හේමා ගුණවර්ධන මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා මීට සිව් වසරකට පෙර පරලෝසෙපත් UK ගුණවර්ධන මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ UK ගුණවර්ධන මහත්මයා ඇතුළු පින්වත් ඔබ සෑම සිළු දෙනා නමින් මිය පරලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් දායකත්වයෙන් කටයුතු කළ හේමා ගුණවර්ධන මහත්මිය ඇතුළු පින්වත් පිරිසටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ සියලු කුසල ශක්තිය බලයෙන් රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලයෙන් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.